ब्रह्माच्यलोकाधिपति सहंपति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम पजं සහම්පති බ්‍රහ්මරාජා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. පෞගිය සතියේ අපි ධම්මානුපස්සනාව කියන කොටස අවතීර්ණ වෙලා ඒ තුලත් තිබිච්ච විවිධාකාර වූ කොටස් අපි ඔකට පරිචයකින් තමයි හැඳින්වුවේ. සාකච්ඡාවට බඳුන් කරලා බොජ්ජංග කියන කොටස සමාප්තියට පත් කළා. මේ සතියේ එතකොට අඩීතියන්ට තියෙන චතුරාර්ය සත්‍ය කියන කොටසටයි. මේ චතුරාර්ය සත්‍ය කියන කොටස ගැන පොත අරගෙන බලනකොට ඒ තිබුණ දේවල් එක්ක මම අපේ ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කරන්න ගත්තා. අපි ලොකු හාමුදුරුවෝත් එක්ක කතා බහ කරලා තේරුම් බේරුම් ඇති කරගත්ත හැටියට මට හිතුණා ඒ ධර්ම සාකච්ඡා ටික අද ඔයයන්ට සාරාංශ හැටියෙන් කියන්න ඕනේ කියලා චතුරාර්ය සත්‍ය කියන කොටස හඳුන්වන මේ ගමනේදී මම විශ්වාස කරනවා මේ කියන කොටසට සති කීපයක් ගන්නට වෙයි කියලා. පළවෙනිම කියන්න ඕන මම දකින මට තේරෙන සතිපට්ඨාන සූත්‍රයේ තුල තියෙන ලස්සනම කොටස මේක තමයි. ලස්සනම කොටස. මේ ලස්සනම කොටස කියන වචනේත් එක්ක මම තව ලස්සන පැත්තකට වැත්තම අරගෙන යන්න මනාපයි. බුද්ධ ශාසනයේ ලාංකීයව කතා කරනකොට මට ඇත්තටම අද මේ නම කියන්න හිතුණා. ඒකින් දැන් මේ කියන්නේ. පානදුරේ අරියදම්ම කියන හාමුදුරුවෝ හරි සුප්‍රසිද්ධයි. උන්වහන්සේ අපේ ශාසනයට ඒ තිබුණ ශාසන ක්‍රමයට අලුත් විදිහේ දිශානතියක් දුන්නා. බෝධි පූජාවෙන්. උන්වහන්සේගේ එක කවියක් තිබ්බා. මම ඒ කවිය හැටියට කියන්නේ නැති වුණාට ඒ වචන ටික මෙහෙම කියන්න. කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණයට උපමා කළ නොහැක කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණයට උපමා කළ නොහැක කියලා උන්වහන්සේගේ එක කවි පන්තියක් තියෙනවා. හරි ලස්සනයි මේක. පින්නතුනේ අපි මේ කියන සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කරන්න පටන් ගත්තේ මේට අවුරුදු 1.5 විතර කලින් ඉඳලා. ඒ මුල්ම කොටස් වල ඉඳලාම අපිට මේ කියන සිහිය වැඩිවීමට යන පාර පෙන්වන්න
සිහිය වැඩිම කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙන්න බුදුරජාණන් වහන්සේ කියා දුන්න උන්වහන්සේගේ ලස්සන වචනයක් තිබ්බා. ඒ තමයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඕක මේධාවි හාමුදුරුව පරිවර්තනය කළේ සිහියට ප්‍රධානත්වය දෙනවා කියලයි. සිහියට ප්‍රධාන තැන දෙනවා කියලයි. එතනින් පටන් ගත්ත අපේ ගමන පිනතුනේ අපි සමහර තැන්වලදී සිතුවිලි එනවා දැක්කා, වේදනා එනවා දැක්කා, සිතුවිලි තියෙනවා දැක්කා, වේදනා තියෙනවා දැක්කා, ශරීරය දැක්කා, ශරීරයට එන්නේ නැති බව දැක්කා, නිින්ද යන බව දැක්කා, නිින්දෙන් නැගිටින බව දැක්කා, නිින්දෙන් නැගිටපුවාම අපි අපිටම බැනගන්න බව දැක්කා, පසු කාලීනව අපි අපිටම සමාව දෙන බව දැක්කා. මුලදී සද්ද බද්ද වලට අමනාප වෙච්ච බව අපි දැක්කා. පස්සේදී තේරුම් ගත්තා සද්ද කියන්නේ මගේ උමනාවට සිද්ධ වෙන එකක් නෙවෙයි. ඒවට තියන්න දෙන්න ඕන. ඒවට තියන්න දුන්නාට කමක් නැහැ කියලා තේරුම් ගත්තා. වේදනාව කියන කොටසටත් ඔය වගේමයි. ඒ වගේ ඇතිවීම දැක්කා, පැවතීම දැක්කා, නැති වෙලා යෑම දැක්කා. හිතෙත් එහෙමයි. අවසානයේදී ධම්මානුපස්සනාවට ආපුවාම නීවරණවලත් ඉන්ද්‍රියවලත් ආයතනවලත් බොජ්ජංගවලත් ඔය කියන ඇතිවීම, පැවතීම, නැතිවීම, ඇති නැතිවීම කියන දේවල් ටික තමයි අපි බලාගෙන හිටියේ. ඒකයි සතිපට්ඨානයට කියන්නේ යුගනන්ද ක්‍රමය කියලා. මේක තුල සමතේ සහ විපස්සනාව කියන දෙක එක හා සමානව තියෙනවා. හිතේ තැම්පත් භාවය කියන එකත් විනිවිද දක්නා නුවණ කියන එකත් එක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන මේ දේවල් දකින්න එකත් එහෙම නැතිනම් මමය මාගේ මගේ ආත්මය නෙවෙයි කියලා දකින්න එකත් ඇතිවීම පැවතීම නැතිවීම කියන එක දකින්න එකත් ආදී මොකක් හරි කමක් නැහැ. විපස්සනාවට පාදක වෙන කාරණා සහ හිත තැම්පත් වීමට අදාළ වෙන කාරණා කියන මේ කාරණාවල් දෙකම අපි එක හා සමාන වේලාවක තමයි දැක ගනිමින් දැනගනිමින් මේ ගමන ආවේ. සමහර කෙනෙක් භාවනාව කරගෙන පටන් අරගෙන Tamanට යන්න පුළුවන් උපරිම හෝ යම් දුරක් ගිහිල්ලා ඒ දේ සමහරට නතර කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒක දිගටම කරගෙන යන්නත් පුළුවන්. ඒක තමයි අපේ සාකච්ඡාවේ මේ තාක් දුරට ආපු පෙළ ගැස්ම. බුදුරජාණන් වහන්සේගේ කරුණාව ගැන තාමතිරු කිව්වනේ. ඔයත් අහලා ඇති නේද? තථාගතයන් වහන්සේටම ආවේනික වෙච්ච දේශනා කරන රටාවක් තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීන කතා, නික්ඛම්මේ ආනිසංස කතා, චතුරාර්ය සත්‍ය ආදී වශයෙන්. මොනවා වුණත් සාරාංශකීය කල්පලක්ෂයක් කියන දීර්ඝ කාලයක් පාරමිතා ධර්ම පුරන අපි අපේ ජීවිතේටවත් දන්නේ නැති නමුත් අපේ දුක දන්න යුග පුරුෂයෙක් මේ ලෝකයට පහළ වෙලා දහමක් දේශනා කරනවා තමන් වහන්සේගේම දහමෙන්, තමන් වහන්සේගේම දැනුමින්, ගුරු උපදේශ රහිතව. පානදුරේ අරියදම ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේට තියෙන කරුණාව කෝටියක් මව්වරුන්ට කෝටියක් පියවරුන්ට නැහැ කියලා. ඒකතු කළොත් කෝටියක් මව්වරුන්ගේ කරුණාව සහ කෝටියක් පියවරුන්ගේ කරුණාව එකතු කළත් තථාගතයන් වහන්සේගේ තියෙන කරුණාවට සමාන කරන්න බැහැ කියලා. හේතුව තමයි පින්තුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ දුක
දුක ඇතිවීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියලා කියන මේ කාරණා හතර අපිට කියලා දෙන්න. ඔයත්ොත් මමත් සංසාරයක් කියලා මේ දීර්ඝ ගමන එතකොට හදාගෙන වඩාගෙන පවත්වාගෙන රැගෙන යන්නේ ඔය කියන ටික නොදන්න හින්දා. ඇත්තම කතාව ඒකයි. මහා කරුණාව මට මේකට කියන්න ඕන උනේ වෙන මේකයි. චතුරාර්ය සත්‍ය කියන කොටස කියවගෙන යනකොට එක පැත්තකින් පේන්න ගත්තා පෙළ පොතේ භාෂාවේ තියෙන කාරණාවල් සමූහයක් තමයි මේකේ තියෙන්නේ කියලා. ජාතිය ගැන විස්තර කරනවා, ජරාව ගැන විස්තර කරනවා, මරණය ගැන විස්තර කරනවා. ආදි වශයෙන් ඒක ගොඩාක් කොටස් තියෙනවා. අපි ඒ මේක සාකච්ඡා කරමු. මගේ පැත්තෙන් දේශනාව මෙච්චර කාලයක් මම කරගෙන ආවේ ප්‍රායෝගිකත්වයක් එක්ක හින්දා මම පොඩි අකරතැබ්බයකට මුහුණ දුන්නා මේ කියන කාරණා මම කොහොමද කියන්නේ කියලා. අන්න එතකොට තමයි ලොකු හාමුදුරුවෝ එක්කත් මම කතා බහ කළේ. හැබැයි පුද්ගලිකව මට ඔය කියන ජාතිය සම්බන්ධයෙන් හෝ ජරාව සම්බන්ධයෙන් සමුදය වය ආදී වශයෙන් මේ තිබිච්ච කාරණා සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේ කියන එකත් එක්ක දෙගිඩියාවක් තිබ්බේ නෑ. මොකද අපි මේ සාකච්ඡාවේදීත් ඒව කතාත් කළා. පින්නතුනේ අවසානට බලාගෙන යද්දී අපි මෙච්චර දුරක් මේ කියන සතිපට්ඨානය මුල ඉඳලාම කියලා කියන්නේ සිහියට ප්‍රධාන තැන දෙනවා කියන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන වචනයත් එක්ක එතනින් පටන් අරගෙන මේ ගමන දීර්ඝව ඇවිල්ලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය කියන දේ පුරුදු කරන්නටයි. බුදුරජාණන් වහන්සේ අපිට නොකිය අපිව එක් කරගෙන ඇවිල්ලා තියෙනවා. දුක ඇතිවීම, දුක නැති කිරීම, නැති කිරීමේ මාර්ගය මෙයයි කියන එක අපේ ඔළුවේ තැම්පත් කරවන්න, අපේ මනසේ තැම්පත් කරවන්න අපිව අරන් ආපු වටවන්දනාවට කියන නමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකේ විදිහට එන්නත් ඕන. එහෙම නැතුව චතුරාර්ය සත්‍ය කියන දේශනාව විතරක් සිදු කළා නම් අපිට ඇත්තටම ඒක කරන්නේ කොහොමද කියන එක ගැන ලොකු සැකයක් එන්න පුළුවන්. ඕනනම් දේශනාව අරගෙන කියවලා බලන්න ඕන. සිහිය ගැන මොකක්වත්ම දන්නේ නැහැ කියලා හිතලා සතිපට්ඨානය කියන්නේ මෙන්න මේකයි කියලා චතුරාර්ය සත්‍ය විතරක් අරගෙන බලන්න දීඝනිකාය සූත්‍රයේ තියෙනවා. සමහර කෙනෙක් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයත් උමනා වෙන්නත් පුළුවන්. ඒක අපබ්බංශයක් වෙයි. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි කියලා කිව්වේ පින්නතුනේ සංසාරේ කවමදාකවත් දුක මේකයි, දුකෙන් ඇතිවීම මේකයි, දුකේ නිදහස් වීම මේකයි, නිදහස් වෙන මාර්ගය මේකයි කියලා අහලා හිටපු නැති අපිට ඒ දුක කියන්නේ මෙන්න මේකයි, දුකේ ඇතිවීම මේකයි, දුක නැති කරන්නේ මෙහෙමයි, ඒක නැති කරන්නට උමනා කරන මාර්ගය මේකයි කියලා නොකියා කියලා දෙන ක්‍රමයටයි කියන්නේ සතර සතිපට්ඨානය කියලා. බොජ්ජංග ධර්ම කියලා කියන මේ බෝධි අංග වලට එනකන් ඔයත් ඔත්මමත් ඔය කියන දේවල් ටික තමයි පුරුදු කළේ. ඔය කියන දේවල් ටික තමයි පුරුදු කළේ. ඒකයි මම කියන්නේ උන්වහන්සේ මහා කරුණිකයි කියලා. උන්වහන්සේ තථාගතයන් වහන්සේ නමකගේ ජීවිතය තුළින් කෙරෙන්න ඕන වෘත්තිය, උන්වහන්සේගෙන් සිද්ධ වෙන්න ඕන සේවාව අපිට කරලා දෙන ක්‍රමයයි මේක දෙන්නතුනේ. මේක එතකොට වාසිදායක తত্ত্বය තියෙනවද නැද්ද කියන එක තමයි අපිට තේරුම් බේරුම් කරගන්න තියෙන කාරණේ. සතිපට්ඨානයේ දෙන්න සිහිය පුරුදු කරන්ට, සිහියෙන් ඉන්න,
වර්තමානය තුල ඉන්න අතීතය අනාගතය අතහරින්න ලද දෙයින් සැනසෙන්න සාමකාමී වෙන්න කරන කියන හැම දෙයක් එක්කම සජීවී වෙන්න අපි ඉගෙන ගන්නා තාක්කල් ඒ ඉගෙන ගන්න ප්‍රමාණය මත අපි කොයිතරම් දුරට බුදුරජාණන් වහන්සේ අභිමුඛව ඉන්නවාද කියන එක නැතිනම් මේ ශාසනයෙන් කොයිතරම් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවාද කියන එක අපිට වැටහෙවි. අපි සිතවිලි වලට බර වෙලා ඉන්න තාක්කල් අපි හිතන බව නොදැන හිතන තාක්කල් අතීතයේ ඉන්න බව නොදැන අතීතයට යන තාක්කල් අනාගතයේ ඉන්න බව නොදැන අනාගතයේ ඉන්න තාක්කල් අතහැරීමක් නොකර අල්ලා ගන්නා තාක්කල් අපි මේ දහමෙන් දුරට යාවි. චතුරාර්ය සත්‍යයෙන් අපි දුරට යාවි. මාර්ගයෙන් දුරට යාවි. නිවනෙන් දුරට යාවි. ඒකයි මම කිව්වේ බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි කියලා. ඒකයි මට ඇත්තටම ස්තුති කරන්නට ඕනකමක් තිබ්බේ පානදුරේ අරියදම් ස්වාමීන් වහන්සේට අර කියාපු ඒ කවියට. ඇත්ත ඒ කතාව. ඇත්ත ඒ කතාව. අපි කවදාකවත් හිතුවේ නෑ පින්නතුනේ. අර මම හැමදාම ගන්න උදාහරණයක් ගත්තොත් එහෙම කෝප්පයක් බිම තියලා නැත්නම් ඒ කෝප්පේ බිම තියෙන විදිහ ඉගෙනගෙන අතු ගන්න වෙලාවට ඒ අතු ගන්න සද්දය අහගෙන අතු ගාලා අපි කවදාවත්ම හිතුවේ නෑ නිවනක් දකින්න පුළුවන් වේද නිවනකට යන්න පුළුවන් වේද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා සමහරක් උත්තමයා කියන වචනේ මදි. ඊට එහා වචනයක් මම හිතන්නේ අපේ ශබ්දකෝෂයේ ඇති කියලා. තථාගතයන් වහන්සේ ඒ හදාපු මේ සැලැස්ම හින්දා මේ නිවීමේ කලාව හින්දා අපිට අපිව හම්බ වුණා. අජීවීව සිටපු අපි අජීවීව මේ ලෝකේ ජීවත් වෙච්ච අපි සජීවීව ජීවත් වෙන්න පටන් ගත්තා. සජීවීව ජීවත් වෙන අය බවට පරිවර්තනය වෙන්න පටන් ගත්තා. වර්තමානයේ තුල සිදුවෙච්ච සිදුවීම් වලදී ඒ සිදුවෙච්ච සිදුවීම් හඳුනා ගන්න බැරුව ඒවා අතීතයට ගියාට පස්සේ පංචස්ථාප වෙවි හිටපු අපිට ඒ පංචස්ථාපයෙන් මිදෙන්න තිබිච්ච එකම එක උප්පර වැට්ටිය එකම එක විසදුම එකම එක ක්‍රියාකලාපය එකම එක නිදහස සැනසීම බෙහෙත උනේ අනාගතේ ප්‍රාර්ථනා කරන එක විතරයි. අතීතේ මට මෙහෙම දෙයක් වුණා අනාගතේවත් නම් මෙහෙම දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි අපිට මීට කලින් ඉතුරු වෙලා තිබිච්ච එකම එක බලාපොරොත්තු වුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා සතිපට්ඨානය දේශනා කරලා කියලා දෙනවා. මපුතා අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා වර්තමානය තුල කරන එකත් එක්ක ජීවත් වෙන්න කියලා. මොකද වඩාත්ම වැදගත්ම කාලය වෙන මේ වර්තමානයයි ඔය අතීතයේ සහ අනාගතයේ ගිලෙන්න වුණාම අපෙන් ගිලිහින්නේ. අපෙන් බැහැර වෙන්නේ. ඒ බැහැර වෙන යථාර්ථය තුල මොකක් තිබ්බත් අපි අපේ හිත පුරුදු කරන්න පටන් ගත්තා. ඒ තියෙන දේ එක්ක ඉන්න. චතුරාර්ය සත්‍ය කියන කොටසේදී අපිට හම්බ වෙනවා හරිම හරි ලස්සනයි. මේ හැම එකක්ම සකස් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් කිව්වොත් දුක මත. දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ කියලා කියන්නේ. ලෝකය කියලා කියන හැම දෙයක්ම පිහිටලා තියෙන දුක මත කියලා කියනවා. අපි හැමදාම සැපක් බලාපොරොත්තු වුණා. ඒකයි අතීතේ මිදිලා අතීතය එපා කියලා අනාගතයට දුවන්න හිතුවේ. එහෙම නැත්නම් අතීතයේ තිබිච්ච සැපක් අපිට නැතිනම් වර්තමානයේ තුල අනාගතයේ එහෙම දෙයක් ලබා ගන්නට විදියක් නැහැයි කියලා තේරෙනවා නම් අතීතේම ප්‍රාර්ථනා කර කර වැළපුණේ ඒකයි.
තැවුනේ ඇඬුවේ ඒකයි. තවන්නේ, තැවෙන්නේ, අඬන්නේ ඒකයි. හොයන්නේ ඒකයි. හිතන්නේ ඒකයි. ප්‍රාර්ථනා කරන්නේ ඒකයි. කූල්ලන්නේ ඒකයි. හැබැයි මේ ක්‍රම දෙකෙන්ම ඔයත්තන්ටත් මටත් කවම කවදාකවත් නිදහසක් සාමකාමීත්වයක් හම්බ වෙන්නේ නැති එකයි බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙන්නේ. ඒ වෙනුවට පින්නතුනේ ඔයත්තොත් මමත් සතිපට්ඨානය පුරුදු කරන්න පටන් අරගෙන පළවෙනිම අපි ඉගෙන ගත්ත සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඕනේ කියලා. වර්තමාන මොහොතට වර්තමාන මොහොත කියලා කියන්නේ එතකොට අපි අතීතය ගැන කල්පනා කරන එක වෙන්න පුළුවන්. අනාගතය ගැන හීනමවන එක වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒ දේ දිහා බලන්ටයි අපිට ඉගැන්වෙන්නේ. අපි ඊට කලින් කළේ මොකක්ද? ඒ දේට පැන්නා. අපි අතීතය ගැන කල්පනා කරන කෙනා වුණා. අපි අනාගතය ගැන හීනමවන කෙනා වුණා. සිහියෙන් කරපු වෙනස තමයි සතිපට්ඨානයේ හින්දා අපිට ලැබිච්ච වෙනස තමයි අපිම අතීතයේ දිහා බලන බව, අතීතයට එබිකම් කරන බව අපිම දකින්න පටන් ගත්තා. අපිම අනාගතයට දුවන බව, අපිම අනාගතයේ සැරිසරන බව අපිම තේරුම් ගන්නට දකින්න පටන් ගත්තා. ඔන්න ඕකටයි අපි දාපු වචනේ උනේ අපක්ෂපාතී නිරීක්ෂණය. මීට කලින් අපි කරපු නිරීක්ෂණ හැම එකකම තිබුණේ පෙන්නතුනේ පක්ෂපාතී බවක්. අතීතයට පක්ෂපාතී වුණා, අනාගතයට පක්ෂපාතී වුණා, පක්ෂවලට පක්ෂපාතී වුණා, මට පක්ෂපාතී වුණා, සමහරක් වෙලාවට අනික් අයට අපක්ෂපාතී වුණා. අනික් අයගේ අදහස් වලට, අනික් අයගේ මතවාදී වලට අපක්ෂපාතී වුණා. මගේ මතයට පක්ෂපාතී වුණා. මගේ කැමැත්තට පක්ෂපාතී වුණා. දැන් සිහියේ හින්දා අපි ඉගෙන ගන්න පටන් ගන්නවා අපේ හිත අල්ලන්නේ කොහෙද? අපේ හිත ගැට ගැහෙන්නේ කොහෙද? ඒ ගැට ගැහෙන තැන්වල මොනවද තියෙන්නේ කියලා. සිහියේ මූලික කොටස් වලදී අපිට ගොඩාක් ප්‍රශ්න තිබ්බා. විශේෂයෙන්ම හිත දුවන එක. දුමාකාර ගැටලුවක් වුණා මේක. සමහරක් කෙනෙක් ඇඟ රිදෙන එක වෙන්නත් පුළුවන්. ඒ වගේ සමහරක් වෙලාවට අඩුමතරමින් කියනවා නම් ඔරලෝසුවේ සද්දේ පවා ප්‍රශ්නයක් වුණා. හැබැයි අපි හිත හදාගන්න පටන් ගත්තා. අපේ බලපෑමක් නැතුව සිද්ධ වෙන ඕනෑම දෙයක් සිද්ධ වෙච්චාවේ කියලා කියන පරිණත හිත අපි හදාගන්න උත්සාහ කළා. ඒ එන හැම එකක්ම පාලනය කරන්න, ඒ එන හැම එකකටම අපි විරුද්ධ වෙන්න, ඒ එන හැම එකක්ම ප්‍රතික්ෂේප කරන්න කියලා කියන බොළඳ හිතට යන්න අපි උත්සාහ කළේ නැහැ තව දුරටත්. ඒ විදිහට පාලනය කරන ආකාරයට කල්පනා කරන්න හෝ දකින්න තීන්දුව తీරන ගන්නට අපි අපේ හිත මෙහෙවන්න උනේ නැහැ භාවනාව පුරුදු කළද්දි. භාවනාව පුරුදු කරගෙන යද්දි. ඒ විදිහට පුරුදු කරපු පුරුද්දේ පසුකාලීන පාරිතෝෂිකේ වුණා අපිට හම්බ වෙච්ච වේතනය, අපිට හම්බ වෙච්ච සන්තෝෂ නෝනා භාවනාවට වාඩි වුණාට පස්සේ හිත දිව්වට කාරි නැහැ. භාවනාවට වාඩි වුණාට පස්සේ ඇඟ රිදුනට කාරි නැහැ. භාවනාවට වාඩි වුණාට පස්සේ සද්ද බද්ද ඇහුනට කාරි නැහැ. එතනදිත් අපිට ආව ප්‍රශ්නයක් තිබ්බා. අපි හිත පුරුදු කරලා තිබ්බේ හිත දුවන එක බලන්ටම විතරක්. සමහරක් වෙලාවට වේදනාවල් එක්ක වින්ට විතරක්මයි සමහර වෙලාවට. සද්ද අහගෙන ඉන්නමයි සමහර වෙලාවකට.
ඒව නැති වුණාම අපිට භාවනාව කරගෙන යන්න බැරි වුණා. මෙහෙම වුණාම අපි ඊළඟට කරන්න පුරුදු වුණා අර මට කරන්න ඕන දේනුත් චුට්ටක් අයින් වෙන්න උත්සාහ කළා. ඉස්සෙල්ලා හිත තැම්පත් කරගත්තා. ඒ තියෙන දේට තියෙන්න දීලා ඊළඟට මට කරන්න ඕන දේ නිදහස් වුණා. හිත දිහා බලන එකයි මට කරන්න ඕන කියලා තිබිච්ච ඒ ආනතියෙන් අපි නිදහස් වුණා. නැත්නම් සිතුවිලි අනේක දිහා බලන්නමයි ඕන කියලා කියන එකෙන් අපි නිදහස් වුණා. වේදනාව ගැන හොයන්න ඕනමයි කියන ඒ දිශා ආනතියෙන් අපි වෙනස් වුණා. බැහැර වුණා. සද්ධාගෙන ඉන්නවාමයි කියන එකෙන් අපි බැහැර වුණා. පින්නතනේ මේ තැනට එනකොට අපිට හම්බ වුණා අපේ ශරීරය තුලම ඉන්ද නිශ්චල තැනක්. පාරේ වාහන ගියා වෙන්න පුළුවන්, අහල පාර සද්ද තිබ්බා වෙන්නත් පුළුවන්. සමහරට හිත දිව්වා වෙන්නත් පුළුවන්, හිත දිව්වේ නැටා වෙන්නත් පුළුවන්. මොහොතක් සාමකාමීව ඉන්න තැනක් අපි අසලම සකස් වෙන්න පටන් ගත්තා. වතුරේ ගිලිලා හිටපු කෙනෙක්ට දූපතක් හම්බ වුණා වගේ මේ අනන්ත සංසාරයේ ගිලිලා හිටපු අපිට මොහොතක අස්වැසිල්ලක් ගන්න නිදහස් පසුතලයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. සිහිය හින්දා, අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරපු හින්දා. මේ හැම තැනකම අපි බලලා තියෙනවා ඒ තියෙන දේ සද්දේ නම් සද්දේ, හඬ නම් හඬ, ආයේ දෙකම එකයි. රූපේ නම් රූපය, සිතුවිල්ල නම් සිතුවිල්ල, වේදනාව නම් වේදනාව ආදී වශයෙන්, ශරීරය නම් ශරීරය ආදී වශයෙන් ඒ තිබ්බ කාරණාවල් අපි ඒ විදිහටම හඳුනා ගන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඒවත් එක්ක නිමග්න වෙලා ඉන්නකොට ඒවා තේරුම් ගන්න කලින් අපිට අවබෝධිකුත් තියෙනවා, අපේ දැනුමකුත් තියෙනවා අපි හැමදාම දුකටත් වැටුණා කියලා. සිතුවිල්ලේ ඉන්න උනාම අපි දුකටම වැටුණ විදිහ අපිම දන්නවා. ශරීරය තුල මේ තියාම හෝ ඒ වේදනාවත් එක්ක හිටියාම මේ වේදනාව කියන්නේ දුක්බර දෙයක් විදිහ අපිම තේරුම් ගන්න බලන්න. ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය කොටසේදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය හැටියට ඔය කියන කාරණාවල් අපිට කියලා දෙනවා. එතකොට මෙච්චර කාලයක් පින්නතුනේ අපි සතර සතිපට්ඨානයේ හැටියට වඩලා තියෙන්නේ, සතර සතිපට්ඨානයක් හැටියට පුරුදු කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය තමයි. හැබැයි ඒක සතර සතිපට්ඨානයක් හැටියට පුරුදු වෙන්න ඕන. එහෙම වුණොත් යමක ඇතිවීම අපි හඳුනාගෙන ඇති. ඒක ආයතනයකගේ ඇතිවීමක් වෙන්න පුළුවන්. ආයතනයක් කියලා කියන්නේ අස කන නාසය දිවකය මනස කියන මේ දේවල් වල ඇතිවීමක් වෙන්න පුළුවන්. සිතුවිල්ලක ඇතිවිල්ලක් වෙන්න පුළුවන්. තව මොනවද? කෙනෙක්ගේ ජීවිතයක ඇතිවීම වෙන්නත් පුළුවන් සමහරක් වෙලාවට. අද කාලේ මේ තියෙනා වගේ මේ ප්‍රශ්නක ඇතිවීමක් වෙන්නත් පුළුවන්. ඒ හැම දෙයකම අපි ඇතිවීම දැකලා තියෙනවා. මේ දැකපු දේවල් ටික තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කොටසදී අපිට ගොනු කරලා පෙන්නන්නේ. හඳුනාගත යුතු, අවබෝධ කරගන්න ඕන මාර්ගය තුල තියෙන්න ඕනේ මෙන්න මේ වයිදිය.
මේ දහම තුලින් පින්නතුනේ අපිට අద్භූත ආශ්චර්ය දෙයක් නෙවෙයි හම්බ වෙන්නේ. අපිම දැකපු දෙයට ලැබෙන අලුත් පාරිතෝෂිකුයි හම්බ වෙන්නේ. අලුත් පාරිතෝෂිකයක් හම්බ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේසා විශාල භාවනා ක්‍රම රාශියක් කියලා දීලා අපිව අවසානයේදී අරගෙන අවිල්ලා තියෙන්නේ අපි ස්පර්ශ කරන දේ තුල නතර වෙන හැටි උගන්වන්නට. ඒක තුලත් පින්නතුනේ අපිට නතර වෙලා ඉන්න බෑ. නතර වෙන්න නම් අපි ඒක තුල නිමග්න වෙන්න ඕන. ඒ කියන්නේ ඒ කාරණාවේ ඇතිවීම අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕන. පැවතීම දැක ගන්න පුළුවන් වෙන්න ඕන. නැතිවීම දැක ගන්න පුළුවන් වෙන්න ඕන. හිතන්න එපා මෙතන ඉන්න කාටවත් ඕක කරන්න බෑයි කියලා. අපි ඒක කරන්න පුළුවන්, ඒක තේරුම් ගන්න පුළුවන් වටපිටාවක ඉන්නවා. අපි කාටත් යම් කිසි කාරණාවක එක්කෝ ඇතිවීමක්, එක්කෝ පැවතීමක්, එක්කෝ නැතිවීමක් කියලා කියන මේ මොකක් හරි දෙයක් අනිවාර්යයෙන්ම දැනিলা තියෙනවාමයි, තියෙන්න ඕනමයි. හිත දුවනවා කියන එක දන්නවනම් උදාහරණයක් හැටියට ගත්තොත් එයා ඒ ඉන්නේ පැවතීම කියන එක දන්න කාරණේ තුලයි මේ ඉන්නේ. හිත දුවලා ඉවරයි කියලා දන්නවනම් ඒ නැතිවීම කියන කාරණයයි මේ දැනගෙන තියෙන්නේ. අලුත් කාරණාවක් නෙවෙයි මේක. අපිටම මේ මොහොත තුල දැන කියා ගන්නට දැක බලා ගන්න තියෙන දෙයක් මේක. එතකොට පින්නතුනේ මේසා විශාල භාවනා ක්‍රම රාශියක් කරගෙන අපි අවසානයේ අඩිය තියලා තියෙන බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා දේශනා කරන ඒ සම්බෝධියට පත් වෙලා දේශනා කරන චතුරාර්ය සත්‍ය කියලා කියන මහා පුදුම ගාම්භීර වෙච්ච ඒ ගැඹුරාර්ථය අවබෝධ කරගන්නටයි. තථාගතයන් වහන්සේ ඔය කියන ගැඹුරාර්ථය අවබෝධ කරවන තැනට තමන්ට මනාප වෙච්ච, රුචි වෙච්ච ශ්‍රාවකයාව අරන් යන වැඩපිළිවෙලටයි, අරන් යන කලාවටයි කියන්නේ සතිපට්ඨානය කියලා. යම් කිසි කෙනෙක් ඔය කියන සතිපට්ඨානය යම් යම් ආකාරයකට පුරුදු කරනවද, ඒ කෙනා ඒ ආකාරයෙන් ධර්මයේහි ප්‍රයෝජන ලබා ගන්නවා. අපි ওই වචනේ මීට කලින් කතා කළා. තථා තථා විහරන්තං තතත්ථාය උපනිස්සති. සතිපට්ඨානය වඩන්ට, සිහිය දියුණු කරන්ට යම් කෙනෙක් භාවිතා කරන යම් සුළු ප්‍රමාණයක් තියෙනවද, තමන්ගේ කාලය මිඩංගු කරන සුළු ප්‍රමාණයක් තියෙනවද, ඒ ප්‍රමාණයට යාට ප්‍රයෝජනයක් හම්බ වෙනවා. තවත් කෙනෙක් ඒ භාවිතා කරන කාලය දීර්ඝ හැටියට භාවිතා කරලා තියෙනවද, සිහිය පුරුදු කරන්න උත්සාහ කරලා තියෙනවද, තමන්ගේ ජීවිතය තුළ සිදු කරන කාරණාවල් වලට සිහිය ඈඳා ගන්න උත්සාහ කරලා තියෙනවද, ඒ තුලින් ඒ කෙනාට ප්‍රයෝජනෙ හම්බ වෙනවා. චතුරාර්ය සත්‍ය කියන මේ දේශනාව ඇත්තටම කියනවා නම් පින්තුනේ සතර සතිපට්ඨානය වඩාපු කෙනාට තමන්ටම තේරුම් ගන්න දෙන පාරිතෝෂිකයක් වගේ දෙයක්. හරියට මේ සතර සතිපට්ඨානයේ ඉලක්කය මෙන්න මේ ටිකයි, ඔයගොල්ලෝ මේවා තේරුම් ගත්තද කියලා අහනවා වගේ හරි ලස්සන ප්‍රශ්නයක් මේක තියෙනවා. ඒකයි මම කිව්ව බුදුරජාණන් වහන්සේ හරි කාරුණිකයි කියලා. අපි කවදාවත් හිතුවේ නැහැ චතුරාර්ය සත්‍ය කියන දේ අවබෝධ කරන්න මේ කියන සතර සතිපට්ඨානෙ මෙච්චරටම සම්බන්ධයක් තියෙයිද කියලා. මේකෙන් මෙච්චරටම තල්ලුවක්, මෙච්චරටම මාර්ගෝපදේශනයක් අපිට හම්බ වෙයිද කියලා අපි හිතුවේ නැහැ, අපි විශ්වාස කළේ නැහැ. නමුත් අපි වඩාපු සිහිය තුලින්, අපි කරාපු පුහුණුව තුලින් හම්බ වෙලා තියෙන්නේ ඒ කියන තැනට යන මාර්ගය. ඉතින් ඔන්න ඔය කියන මූලික සැකස්මයි මට අද ඔයයන්ට කියන්න ඕනකම තිබ්බේ. මේ චතුරාර්ය සත්‍ය කියන කොටස ගැන
සාකච්ඡා කරන වාරයට එන්නකොට. ඉතින් මම විශ්වාස කරනවා ඒ කියන කොටස ගැන මම යම් තාක් දුරට කතා බහ කරන්න ඇති කියලා. නොතේරුණා නම් වල් පොඩ්ඩක් ඒ ගැන කතා බහ කරමු. සාකච්ඡා කරන ප්‍රශ්න සාකච්ඡා කරන වාරයේදී ඉතින් මේ තාක් දුරට ඒ කියපු කාරණා වලින් ඔයයන්ට අදහසක් එන්න පුළුවන්. තථාගතයන් වහන්සේ ඇත්තටම මහා කාරුණිකයි වගේම මෙච්චර කාලයකට අපිත් එක්ක හිටපු මහා සංඝරත්නය වුණත් පුදුමාකාර විදිහේ කැපවීමක් කරලා තියෙනවා මේ සමාජය නිවි සනසවන්න. සැනසෙල්ලි පැත්තකට අරන් යන්න කියලා. ඉතින් ඒ සෑම සියලු දෙයකටම පින් අනුමෝදනා කරන ගමන් අද දවසේ මේ සිදු කරගත්ත ඔයත් මේ ශ්‍රවණය කරපු මේ දේශනාව තුළිනුත් තමන්ගේ ජීවිතයට යම්කිසි යහපතක් සලසා ගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් ඒසේම වේවා. ඔයත්ගේ ජීවිතය යහපත් මාර්ගයට අරගෙන යන්න මේ කියලා දුන්න වචන කීපයත් හේතු වාසනා උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු සාදු සාදු